මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි ආයිබෝවන් ජයග්‍රහී සුබ සෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ කාන්තාවන් නිරන්තරයෙන් ලෝකයේ හැඩ කරනවා රටක් හැඩ කරනවා පවුලක් හැඩ කරනවා කාන්තාව අර ලස්සන පිනිවියනක පිණි ඉහිනවා වගේ හිතට සුන්දරත්වය ආදරය කැඳෙනවා කාන්තාව. හැබැයි ඒ කාන්තාවම ලෝකයක් දියුණු කරන්න රටක් දියුණු කරන්න පවුලට ආර්ථික ශක්තියක් වෙන්න බලාපොරොත්තුවෙන් සහ ඒ දේ ජයග්‍රහණය කරපු උදවිය ඉන්නවා නම් ඒ අය සමගින් කතා කරන්න අපි අදත් සූදානමින් ඉන්නවා සුවිශේෂී කෙනෙක් එක්ක ඒට දිරිදුන්න කෙනෙක් එක්කත් සාකච්ඡා කරන ආයතනයක් එක්ක සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නේ. ඔබ දන්නවා මේ බදාදා උදෑසන හැඩවෙන්නේ පිම්මෙන්. මේ පිම්ම ව්‍යවසායකත්වයට නවමානයක්. පිම්ම ජීවිතයේ ජයග්‍රහණයක් ළඟා කරගත්ත සුවිශේෂී කාන්තා චරිතයක් එක්ක අපි අද කතා කරන්න සූදානමින් ඉන්නවා. පිම්ම ව්‍යවසායකත්වයට නවමානයක් කියන්නේ සුළු මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායකයන් අතරේ අපි විශේෂයෙන් මොනරාගල බදුල්ල මාතලේ සහ නුවරඑළිය කියන දිස්ත්‍රික්කවලින් ප්‍රදේශවලින් මේ තෝරාගත්ත පිරිසක් සමගයි සාර්ථකත්වය ළඟා කරගත්ත පිරිසක් සමගයි අදත් කතා කරන්නේ වැඩසටහන ඇතුලේ. ඉතින් අපි බොහොම ආදරෙන් අද වැඩසටහනට පිළිගන්නේ නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ පිහිටි බෙස්ට් ෆැෂන් ආයතනයේ නිර්මාතෘ වෙනුරාජ් දිව්‍යා මහත්මියව අපි ආයිබෝන් කියලා වැඩසටහන පිළිගන්නවා දිව්‍යා ඔයාව. ඒ වගේම මම ඔබට කලින් කිව්වා මේ වැඩසටහන් මාලාව පුරාවටම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට දිරිදෙන සුවිශේෂී ආයතනයක් එකතු වෙනවා. ඒ තමයි ක්‍රිසලිස් ආයතනය. ක්‍රිසලිස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක හසිත අබේවර්ධන මහතාවත් අපි ආදරෙන් පිළිගන්න වැඩසටහනට ආයිබෝන් කියලා. හොඳයි අද දිව්‍යාගේ කතාවේ පොඩි ආරම්භයක් ගමු. ඒ ඔබේ ජීවිතයට යම්කිසි ආදර්ශයක් එකතු කරાવી ඔබ කාන්තාවක් හැටියට තවමත් ගෙදර ඉඳන් නිකන් ඉන්නවද නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න දැනටත් ආරම්භ කරලා තියෙනවා නම් ජීවිතයේ ඉදිරියට ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන වගට දිව්‍යා අද ආදර්ශයක් අපට සපයන්න සූදානමින් ඉන්නේ. දිව්‍යා මේ දැන් බෙස්ට් ෆැෂන් කිව්වම නම ඇතුළෙම තියෙනවා ඔබ ඇඳුම් නිර්මාණ විශේෂයෙන්ම මේ කාන්තාවන් සඳහා ජුවලරිස් තියෙනවා ලස්සන සල්වා ඇතුළු මම හිතන්නේ මෙතන ඇඳුම් අද ගොඩාක් තියෙනවා මටත් දැක්කම හරිම ලස්සනයි අතරම් බලන්නත් හිතෙනවා සමහර ඇඳුම් කියනු ගයි මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ කියන එක මම ඒ ලෙවල් කරලා ගෙදර හිටියා මගේ තාත්තා නැති වුණා ඊට පස්සේ ගෙදර කට්ටිය කිව්වා වැඩට එමෙ යන්න එපා කියලා ඊට පස්සේ මට ෆැෂන් ඩිසයින් වල ආසාවක් තිබ්බා නිකන් හොබි වල තමයි මේක පටන් ගත්තේ ගෙදරින් ඇඳුම් මහනවා ඉස්සර මේ ඉස්සර මම ඩිප්ලෝමා ටේලරින් ඉගෙන ගත්තා ඊට පස්සේ ආරි වර්ක් කියලා ඒකත් ඉගෙන ගත්තා ඊට පස්සේ පොඩි ඕඩර්ස් කරන්න ආරම්භ කරා ඒ කියන්නේ තනියෙන් පුංචියට පටන් ගත්ත වැඩක් පුංචියකට. ඊට පස්සේ හිතුණා මේක පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් තව ටිකක් හොඳයි කියලා. හොඳයි කියලා. දැනට කරන ඇඳුම් ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම මම හරි කැමති මේ උඩම තියෙන ලස්සන නිර්මාණයන් ටිකක් ඇඳුම් ටිකක් තියෙනවා ජුවලරිස් තියෙනවා මට විස්තර කරන්නකෝ මොනවාද ඔයගොල්ලෝ බෙස්ට් ෆැෂන් ආයතනේ මොනවාද කරන්නේ? අපි කුර්තා ටොප්ස් මානවා. ඊට වඩා මේ ශ්‍රී ලංකන් හෑන්ඩ්ලූම් තියෙනවා නේද? ඒක අරගෙන එකකින් හෑන්ඩ් ක්‍රාෆ්ට් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කරලා විකුණනවා. දැනට කොහොමද තියෙන ඉල්ලුම මේවට? මේවට දැනට මේ කොරෝනාවෙන් පස්සේ අපි හොඳට තෝරාගත්තා මේ රටේ ඉඳලා ගේන්න බෑනේ. අර මිල වැඩි නිසා අපි මේ රටේත් පුළුවන් මේ වගේ කරන්න කියලා අපි අඳුරාගත්තා කට්ටිය. ඒකෙන් අලුත් දෙයක් වුණා ඇත්තටම නේද? දැන් නුවරඑළිය විතරද ඇඳුම් විකුණන්නේ දැනට? නෑ නුවරඑළිය නුවර කොළඹ එහෙම දානවා අපි. හොඳයි. බෙස්ට් ෆැෂන් ආයතනය ගැන දැන් මෙහෙම කතා කළාට ඔබ කැමැත්තෙන් ඇති මේක දැන් මේ දිව්‍යා විතරක් මේ වැඩේ කරනවද නැත්නම් ආයතනයේ කොයිතරම් දැන් හොඳ මට්ටමක තියනවද කියන ආකාරය පිළිබඳව ඔබ දැනගන්න කැමැත්තෙන් ඉන්නවා ඇති. අපි යමු නුවරඑළියේ සුන්දර සීතලත් එක්ක කඳපොළ ප්‍රදේශයට යන් මේ දිව්‍යාගේ බෙස්ට් ෆැෂන් ආයතනය.
ෆැෂන් ඩිසයිනින් වල ඉන්ට්‍රස්ට් තිබ්බා. ඒක නිසා පොඩියට මාණ්ඩ පටන් ගත්තා. ඒකට ගොඩාක් කට්ටිය කැමති වෙලා ගොඩක් ඕඩර් සම්මු වුණා. ඊට පස්සේ මේ අර ප්ලාන්ටේෂන් පැත්තේ ඉන්න අම්මලා කිව්වා කට්ටියට රැකියාව නැතුව ගොඩක් මේ කොළඹ ගිලා ගොඩක් මුණ දෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයා ඔක්කොම හරි ව්‍යාපාරේ ඩෙවලොප් කරන්න කියලා. ඊට පස්සේ මම ඉතුවා කට්ටියට රැකියාව දීලා මොන හරි කරමු කියලා. මේ පැත්ත කට්ටියට ගොඩාක් ස්කිල් තියෙනවා. සල්ලි ගෙවලා ඒගොල්ලන්ට මේ ඉගෙන ගන්න විදියක් නැහැ. ඊට පස්සේ තමයි මම හිතාගත්තා මේගොල්ලන්ට කොහොම හරි ෆ්‍රී ට්‍රේනින් දීලා හරි මේගොල්ලන්ගේ අර ස්කිල් එක වැඩිපුර ඩෙවලොප් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ බිස්නස් උත් ඩෙවලොප් වුණා. ඊට පස්සේ තමයි මට ක්‍රිසලිස් එකෙන් ග්‍රාන්ට් උත් හම්බුනේ. ඊට පස්සේ මම ගොඩාක් මිෂනරිස් දාලා කට්ටිය දැන් 23ක් විතර මට මගේ ගාව රැකියාවට ඉන්නවා. මම දැනට මේ කුර්තා ටොප්ස් මානවා, එම්බ්‍රොයිඩරින් කරනවා, ලේඩිස් අයිටම් තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ මේ අර ඕ ලෙවල් කරලා ගෙදර ඉන්නවා නේද ඒ කට්ටියට මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් පුහුණුවක් දෙන්නවා. ඒකට ගොඩාක් ඉල්ලීමක් තියෙනවා. ඒගොල්ලන්ට දීලා මම ඒක හදා ගන්නවා. හදාගත්තලා ඒකින් මම කඩේවලට දානවා. ඒකින් ගොඩාක් මේ ඩිමාන්ඩ්ස් තියෙනවා. වේස්ටේජ් කට් පීස් වල අපි ජුවලරි අයිටම් නුත් හදනවා. ඊට අමතර වේස්ටේජ් වලින් තමයි මම පුහුණු කරන්න කට්ටියට මෙටීරියල් දීලා මම ඒගොල්ලන්ට ට්‍රේනින්ග්ස් දෙනවා. අපේ කුර්තා ටොප්ස් වලට මේ කොරෝනා කාලේ පස්සේ වැඩිපුර ඉන්දියාවේ ඉඳන් තමයි ටොප්ස් ඒවා ගේන්නේ. මේ කොරෝනා කාලේ පස්සේ අපිව ඕනස්ලා ෂොප් එකකින් අඳුරගත්තා. ඊට පස්සේ අපිට ගොඩාක් ඕඩර් සම්බු වෙලා තියෙන්නේ. ඉස්සරහට කොහොම හරි දිනු වෙලා එන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඉස්සරහට කොහොම හරි දියුණු වෙන්නේ මං හිතන්නේ දැන් ලබාගෙන තියෙන දියුණුවත් ඉතාමත් වැදගත් කියලා මං හිතනවා දිව්‍යා. ඉතින් දිව්‍ය වගේ කාන්තාවෝ බොහෝ දෙනෙක් මේ රට ඇතුළේ ඉන්නවා හෂිත මහත්මයා මම ඔබ වෙත යොමු වෙන්නේ. දැන් හැබැයි සමහරව හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කළා දියුණු වෙන්න පුළුවන් වේවිද සමහර දේවල් ආරම්භ කරලා යම් ප්‍රශ්න සමාජීය වශයෙන් සහ මුහුණ දෙන්න තියෙන දේවල් එක්ක සමහරවිට ගෙදරින්ම කියන ප්‍රශ්නත් එක්කත් මේ ව්‍යාපාර වැහිලා යන අවස්ථා තියෙනවා ඇති. ක්‍රිසලිස් ආයතනය ඇතුළු ඔබ කණ්ඩායම කොහොමද මේ උදවිය පොඩ්ඩක් ඉස්සරහට ගන්න උදව් කරන්නේ ඒගොල්ලන්ට මඟ පෙන්වන්නේ මේ තියෙන්නේ අර සක්සස් ස්ටෝරීස් වල හිටපු කෙනෙක් තමයි මේ ඉන්නේ. අපිට පොඩ්ඩක් කියන්නකෝ ඒක ගැන. මෙමයි දැන් ක්‍රිසලිස් ආයතනය පටන් ගන්නෙම මීට අවුරුදු 6කට කලින් ලංකාවේ සංවර්ධන ශාස්ත්‍රයේ මගහැරුණු අයට කොහොමද අපි පිටුහලක් වෙන්නේ කියන එක ඒ අරමුණ ඇතුව ඒ විශේෂම කාන්තාව සහ තරුණයින්ට. එතකොට කාන්තාවන්ට විශේෂ අවකාශයක් සලසන්න මොකද ඒගොල්ලන්ට අපි දකින්න දේ තමයි තා විශාල විභවයක් තියෙන සංවර්ධනයේ නියමුවන් වෙන්න. සංවර්ධනයට දායක වෙන්න. ඒතර ඒක තමයි අපේ අභිප්‍රාය ආයතනිකව. ඒතර මෙතනින් වැඩ කරන්න මේ වැඩ කරන්න ගත්තාම අපි දකින ප්‍රධානම කාරණාවක් තමයි කාන්තාවන්ට අපි ව්‍යාපාරයක්ම ගත්තොත් උදාහරණයකට ව්‍යාපාරයක් අදහස ඇති කර ගැනීමේ සිට ව්‍යාපාරයක් සංවර්ධනය කරගන්න තැන දක්වාම විවිධාකාරී බාධාවල් තියෙනවා. එතකොට අපි ආයතනයක් විදිහට කරන එකක් තමයි අපි විවිධ අධ්‍යයනයන් කරනවා. සාමාන්‍යයෙන් සමීක්ෂණ පර්යේෂණ ඒ වගේම විවිධ ආයතනත් එක්ක තුලා කරන සංවාද මේ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්නේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නවල ව්‍යාපාර කරන්න හෝ වෙනත් සමාජ ජීවිතය ගත කරගෙන යාමේදී ඇති වෙන බාධාවන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න. එතනදී ව්‍යාපාර ගත්තොත් අපි විවිධ දිස්ත්‍රික්කවල වැඩ කරනවා. ඒ වැඩ කරනකොට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයටත් කාන්තාව මුහුණ දෙන ප්‍රශ්න වෙනස්. නමුත් මූලිකව ගත්තොත් ව්‍යාපාරික අදහසක් ඇති කර ගැනීමේම ගැටලුවක් තියෙනවා. ආරම්භ කරන්න ගියම වගේ මොකද කාන්තාවෝ ව්‍යාපාර කරනවද නැද්ද කියන එක තමයි ගෙවල් වලටත් තියෙන ප්‍රශ්න. තවත් ගෑනු කෙල්ල බිස්නස් කරනවා. බිස්නස් කරන්න කියලා වැටිච්ච අයගේ තමයි වැඩියෙන්ම මේ උදාහරණ තියෙන්නේ. මේ දිව්‍ය වගේ අය නෙමෙයි වැඩියෙන් ඉන්නේ. අපි කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අත්දැකීමක් තියෙන විශාල සංවර්ධන ව්‍යාපෘතියක් කරපු එකක ව්‍යාපාර 90ක් විතර වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒතර මේ වගේ පළවෙනි ගැටලුව මතුවෙන එක තමයි මේ gedara ජීවිතයත් සමාජ ජීවිතයත් ව්‍යාපාර ජීවිතයත් අතර තියෙන සමතුලිතතාවය නඩත්තු කරගන්න තියෙන අපහසු. මොකද gedara ලොකු වගකීමක් තියෙනවා. අපි හුඟක් වෙලාට මේ ව්‍යාපාර කරන කාන්තාවත් එක්ක තමන්ගේ දෛනික චර්යාව පැය 24 ඔරලෝසුවක සලකුණු කරන්න කිව්වොත් ඒගොල්ලෝ උදේ 5ට 4:00ට නැගිටින්නේ. රෑ 11 වෙලා තමයි නිදාගන්නේ. ඒතර මේක ඇතුලේදී උයන්න ඕන, පිහින්න ඕන, දරුවෝ බලා ගන්න ඕන, දරුවෝ ඉස්කෝලේ ගෙනිහින් දාන්න ඕන, ගේන්න ඕන, මහත්තයාට වෙලා දෙන්න ඕන, යාගේ ඇඳුම් හොද මේ සියලුම. ඒතර වැඩිහිටියන්ව බලා ගන්න ඕන. මේ ඔක්කොම කරමින් තමයි මේ කාන්තාවෝ ව්‍යාපාර කරන්නේ. එතකොට එතනම තියෙනවා බාධාවක් නෙමෙයි. ජයගත යුතු අභියෝගයන් සමූහයක්. වර අපි මේ දෙවිවරු අඳින්නේ 25ක් විතර ඒ වගේ තමයි කාන්තාව. 25න් විතර වැඩ කරගෙන තමයි දුවන්නේ. 24යි තියෙන්නේ. ඔව්.
එතකොට ඊළඟට ගත්තාම සමාජීයව ගත්තාම මුගක් වෙලාවට කාන්තාවන්ට තියෙන සීමාවල් තියෙනවා දෙකක් තමයි ඒගොල්ලන් මේ ගමන් බිමන් යාමේදී තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ හවස 6 වෙනකොට ගෙදර එන්න ඕනේ. පිරිමියෙක් බිස්නස් කරනවා රාත් 12ට ගෙදර ආවත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි එතනින් එහාට ඊළඟට ගියාට පස්සේ ඒ කාන්තාවම රජයේ ආයතනයකට ගියොත් එතන සීමාවන් තියෙන මොකද කාන්තාවන් හඬ නගා කතා කරන්නවත් නෙමෙයි අපි සමාජය මේ අනුමත කරන්නේ. එතකොට එයා ටිකක් මුළු ගැන්නිලා පස්සෙන් පස්සට ගිහින් හිමීට වෙලා වෙනකන් ඉඳලා තමයි එයා හරි අර අපි කියන්නේ ඒකට මේ ආවේගශීලී නැහැ. ඒතොර මේක ඇතුළෙම සීමාවක් තියෙනවා අපෝ වැඩේ කරගන්න එයාට වෙලා යනවා. ඊළඟට එතනිනුත් ගියාට පස්සේ දැන් අපි පුද්ගලික අත්දැකීම් කතා කරපුවාම මේ කාන්තාවත් එක්ක ආපු අත්දැකීම් දෙකක් කිව්වොත් එකක් තමයි සමහර වෙලාවට කාන්තාවක් ත්‍රිවිල් එකට නැග්ගොත් එහෙම එයාට මේ බඩු ටික උස්සලාද අපි කියමු දිව්‍ය කොළඹ ආවා කියලා. එයා මේ රෙදි ටික තනියම ඇවිල්ලා එයා අමුද්‍රව්‍ය ටික තෝරගෙන ත්‍රිවිල් එකට උස්සගෙන යනවා නම් උස්සගෙන යන කෙනා වැඩියෙන් රුපියල් 20ක් 30ක් හෝ 50ක් ඉල්ලනවා. ත්‍රිවිල් එක ඊට පස්සේ එයාගෙන් වැඩිපුර පොඩි ගාණක් ගන්නවා මොකද මේවා වෙලා තියෙන දේවල්. ඊට පස්සේ එයා බඩු දාලා ආපහු ගිහිලා තොගය දාලා හෝ සිලර කඩේට දාලා ආපහු සල්ලි එකතු කරන්න ගියපුවාම එයාව පරක් කරනවා. මේ වගේ විශාල බාධාවන් සමූහයක් තියෙනවා. ඒවත් ඇත්තට දැන් දිව්‍ය ගැන සන්තෝෂයි අපිට. අනිවාර්යයෙන්. දැන් ඔබතුමා මේ කාරණේ ගැන කතා කරනවා වගේ මේ අභියෝග පිළිබඳව මම හිතන්නේ අපිට තවදුරටත් ඉස්සරහට අරන් ගිහිල්ලා මේ ලබා දෙන සහයෝගය සහ ඉදිරියට මේ දේවල් වලට ලබා ගන්න පුළුවන් සහයෝගය ගැන කතා කරන්න පුළුවන් මේවි. කෙටි විරාමයක් අරගෙන ඉක්මනින් එකතු වෙමු අපි. අපේ හර්ෂිත මහත්මයා කතා කළා මේ මුහුණ දෙන අභියෝග කොයි වගේද කියලා ඔබත් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇති මේ බලාගෙන ඉන්න කාන්තාවන්ටත්. දැන් වර්තමානයේ ක්‍රිසලිස් ආයතනය මේ රජයත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම මේ ව්‍යාපාර සේවා සපයන මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටුවලා තියෙනවා විවිධ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන. අපි එහි පිළිබඳවත් එහි අරමුණ ගැනත් ඒන් ලබා ගන්න පුළුවන් සහයෝගය පිළිබඳවත් අපි යම්කිසි අදහසක් එකතු කළොත් ඔව් දැන් ඊටාම කෙටියෙන් මෙතෙන්ට ප්‍රවේශයක් ගත්තොත් දැන් දිව්‍ය වගේ අයවත් අපි නිකන් ගිහිල්ලා මේ නත්තල් පප්පා වගේ ප්‍රධානයන් කළේ නැහැ. මේගොල්ල ඊටාම දැඩි ක්‍රියාවලියක් කරහා මේගොල්ලන්ට තමන්ගේ ව්‍යාපාරයේ ඒ දිස්ත්‍රික්කයේ ඉන්න රජයේ නිලධාරීන්ට ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. විනාඩි කිහිපයක් ඇතුළත තමන්ගේ ව්‍යාපාරයේ සියලු දේවල් කියන්න තරඟකාරීව සිද්ධ වුණා. ඒතකොට මේ කටිය තරඟයක් කරහා තමයි මේ ක්‍රියාවලියට තෝරගත්තේ. ඒතකොට ඒ තරඟය ඇතුළේ අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ව්‍යාපාර මධ්‍යස්ථාන. ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය කියන එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ක එකතු කරන්න අපි උත්සාහ කරේ. දැන් මේක ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක්. ඒ කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තියෙන ජාතික ප්‍රතිපත්තියේ කොටස් විදියට තමයි බිස්නස් සර්විස් සෙන්ටර් එක හැදෙන්නේ. අපි පළවෙනි එක විවෘත කරේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ. එතකොට දැන් මේකෙදි ප්‍රධානම කාර්යයක් උනේ දැන් මේ අයට සේවාවන් අවශ්‍යයි ගොඩාක්. එතකොට ඒ සේවාවන් ගත්තාම මොකක් අය හිතන්නේ රජයේ සේවයෙන් සපයන ව්‍යාපාර ලියාපදිංචිය පමණයි කියලා නෑ. ව්‍යාපාරීය ලියාපදිංචිය ඉක්මවා ගිය ක්‍රියාවලින් ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියාවලින් සියල්ලම එක තැනකින් සම්බන්ධීකරණය වීම තමයි මේගොල්ලන්ට අවශ්‍ය. මොකද මේගොල්ලන්ට වෙලාව නැහැ. දැන් අද දිව්‍ය ඇවිල්ලා ඉන්න එකේ කාට හරි බාර දීලා ඉන්න ඕනේ යාගේ නිෂ්පාදනය. ඔව්. අනිත් කළමනාකරණය. එතකොට ඒ වගේ වෙලාවල්වලදී ඒගොල්ලන්ට ඉතා වේගයෙන් සේවාවන් සපය ගන්න රාජ්‍ය ආයතන තියෙනවා ලංකාවේ එක 12ක් විතර මේ සම්බන්ධයෙන් වැඩ කරන. ඒතකොට ඒ සියල්ලන්ටම එක තැනක එක මේසයක් වටේ වාඩිලා මේගොල්ලන්ට සේවාවන් සම්පාදනය කරන අවස්ථාව උදා කරන්න තමයි අපි උත්සාහ කරේ. ඒක ආපහු අපි ගත්තොත් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳව ජාතික ප්‍රතිපත්තියේ කොටසක් විදිහට තමයි කියන්නේ one stop shop එකක් තියෙන්න ඕනේ කියලා. ඒතර අපි ඒක කොහොමද ප්‍රායෝගිකව කරන්න කියලා තමයි දිස්ත්‍රික්ක 4ක දැනට උත්සාහ කරලා තියෙනවා. මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ. ඒත් එක්කම අපි උත්සාහ කරන එක අනුරාධපුර සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වලට අරන් යන්න අනාගතයේදී. ඒතර එතෙන්දී මම කෙටියෙන් කිව්වොත් තොරතුරු පිළිබඳව ලොකු හිඟයක් තියෙනවා. කාන්තාවන් ඒවා පුරුෂයන් ඒවා තරුණින් ඒවා ව්‍යාපාරිකයින්ට තොරතුරු පිළිබඳව ලංකාවේ ගැටලුවක් තියෙනවා. තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු වෙච්ච කාලෙකත් තරුණ අය මේක ජය ගන්නවා. නමුත් සාමාන්‍ය මැදිවියේ අයට ටිකක් මෙතන ගැටලුවක් තියෙනවා. එයා හැමෝම ව්‍යාපාර සැරින් සැරේට පටන් ගන්න. එතකොට එතෙන්දී ඉන්ෆර්මේෂන් ඩෙස්ක් එකක් එහෙම නැත්නම් තොරතුරු තියෙනවා. ඊට පස්සේ සේවාවන් ගොඩක් තියෙනවා. කියන්නේ තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න තාක්ෂණය සහ නවෝත්පාදන පිළිබඳව තොරතුරු ලබා ගන්න සහ ඒවා ගැන අවශ්‍ය කරන තාක්ෂණික කටයුතු කරගන්න ඒත් එක්කම ව්‍යවසායකත්ව සංවර්ධනය, කළමනාකරණ සංවර්ධනය, ඒ වගේ මූල්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම විශේෂයෙන්ම අලෙවිකරණය.
නලිනීකරණය තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒත් එක්කම R&D කියන්නේ පර්යේෂණ සහ සංවර්ධන. මෙන්න මේ සියලුම සේවාවන් එක තැනකින් සපයා ගන්න තමයි දිස්ත්‍රික් ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයේ තියෙන්නේ. හොඳයි ඔබ බොහොම හොඳින් මේ ගැන පැහැදිලි කරා කෙටියෙන්. හැබැයි වැඩිදුර තොරතුරු තින් දැනගන්න chrysalis.com කියන වෙබ්සයිට් එකට ගිහිලත් මම හිතන්නේ සම්බන්ධ වීම සහ මේ ආයතන පිහිටා ඇති තැන් පිළිබඳව දැනගැනීමේ ඔබට හැකියාව තියෙනවා. best fashion design වෙත පොඩ්ඩක් ආයි රවුමක් ගිහිල්ලා එමුද බලන්න අපි. අපි ගොඩාක් දුක්ඛින්දලා තමයි මේම තත්ත්වයට ආවේ. මට ඉස්සර මැහුම් කියලා හුණු මොකුත් නැහැ. මේ දිව්‍යා මිස්ලා ගෙදරින් තමයි මට හුණුවක් දුන්නේ. මාණ්ඩත් මැෂින් එකක් දුන්නේ. දැන් මම ඒකෙන් සතුටු වෙනවා. මම මේකෙන් අවුරුදු 3ක් මේ රස්සාවෙන් ජීවත් වෙනවා. මගේ නැන්දාට වෙලා 3කට මම ගෙදරින් යන්න ඕනේ. මට ඒ පාසුකම මේ ගෙදරින් මට ලබලා දෙලා තිනවා. මේ මට මේ තැන ඇවිල්ලා මගේ පවුල ගේ වගේ තමයි මට තියෙන්නේ. සෑම නිදහසකුත් තියෙනවා. මම ක්‍රිස්ටලිස් එකකින් ග්‍රාන්ට් ගත්ත පස්සේ තමයි බිස්නස් ගැනම මෙම කරන්න පුළුවන් කියලා අඳුරාගත්තේ. මේ ඒගොල්ලෝ ගොඩාක් ට්‍රේනින් අපිට දුන්නා, මැනේජ්මන්ට් ට්‍රේනින් දුන්නා, ඇකවුන්ටිං ට්‍රේනින් දුන්නා. ඊට අමතරව මැෂින් එක කොහමද මේ සර්විස් කරන්නේ ඔක්කොම ට්‍රේනින් ෆ්‍රී එකට තමයි අපිට දුන්නේ. ඒක නිසා මගේ ස්කිල්ස් ගොඩාක් වැඩිපුර දිනු වෙලා තියෙන්නේ. ගොඩාක් වැඩිපුර මේ ලොකු කස්ටමර්ස් අඳුරා ගන්න අවස්ථාවක් දුන්නා. 50,000ක් විතර පුහුණු කරලා තියෙනවා කට්ටියට රැකියාව දෙන්න. මගේ ෆියුචර් ප්ලෑන් කියලා කියනකොට මේ ප්ලාන්ටේෂන් පැත්තේ ඉන්න ගොඩාක් මේ තරුණ අයට ට්‍රේනින්ග්ස් දීලා කොහොමරි ඒගොල්ලන්ට රැකියා අවස්ථාවක් දීලා කොහොමරි මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකකින් ඩෙවලොප් වෙලා එන්න ඕනේ කියලා මම හිතාගෙන ඉන්නේ. අභියෝග වලට සාර්ථකව මුහුණ දීලා ඒව ජයග්‍රහණය කරන්න ජීවිතේ පිම්මක් ගත්ත උදවියගේ සිනහමුසු මුහුණු තමයි ඔබ කලින් දුටුවේ. බෙස්ට් ෆැෂන් ඩිසයින් ආයතනය නුවරඑළිය ප්‍රදේශයේ කඳපොළ තමයි පිහිටා තිබෙන්නේ. දැන් නුවරඑළිය පිහිටලා තිබුණා දැන් හරි මේ රට පුරාම මේ නිෂ්පාදන ඔබට අලෙවි කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඔබත් මේ ආයතනයේ මේ මහාන සුන්දර නිර්මාණයන් ඇඳුම් ඔබේ වෙළඳසැලේ අලෙවි කරගන්න හෝ ඔබට ඔන්ලයින් ව්‍යාපාරයක් තියෙනවා නම් එහි අලෙවි කරගන්න අවස්ථාවක් තියෙනවා නම් දිව්‍යව සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයෙන් 077 0.07 6157 ඔබට තිරේ දිස්වන ඇති දුරකථන අංකයේ දිව්‍යයට කතා කරන්න 077 0.07 6157 කියන අංකය යටතේ ඔබට කතා කරලා ඕනම කෙනෙක්ට හොඳ රේට් එකකට දිව්‍ය දෙනවා නේද මේ හැම දෙයක්ම. ඔබට මේ සියලු දේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක බොහොම හොඳ අවස්ථාවක් වේවි රට පුරාම මේ නිෂ්පාදන අලෙවි කරන්න. දැන් හරිම සතුටෙන් ඉන්න වෙලාවක් කියලා කියන්න පුළුවන්. දැන් මට කිව්වොත් එහෙම දැන් මේ වෙනසක් ඇති වුණේ කොහොමද මේ ව්‍යාපාරයේ යම්කිසි එක මට්ටමක ඇවිල්ලා එකපාරට පිම්මක් අපි කියනවා ලොකු චැලෙන්ජ් එකක් කරන් ඉස්සරහට ආවේ කොහොමද අපිට ඒක චුට්ටක් කියන්නකෝ දෙන්න. ඒ ඔක්කොම ක්‍රිසලිස් නිසා තමයි. අපිට මේ දෙමෝපිය වගේම පිටිපස්සේ ඉඳලා මේම කරන්න අපි එතකොට තමයි දැනගත්තේ මේ වගේ බිස්නස් කරන්න පුළුවන්ද කියලා. දැනට මේ තැන ඉන්නවා නම් ඒක ක්‍රිසලිස් නිසා තමයි. ග්‍රාන්ට් එක ගත්ත පස්සේ තමයි අපි හොඳට ඉස්සරහට ආවේ. ඒ ඔක්කොටම අපේ අර මේ ක්‍රිසලිස් ටීම් එකෙන් හොඳ සපෝට් එකක් දුන්නා. දැන් ජොබ්ස් කීයක් එහෙම දීලා තිනවද? ඔයාගේ ආයතනයේ කී දෙනෙක් වැඩ කරනවද? 23ක් විතර ඉන්නවා. ටෙම්පරරි 10 දෙනෙක් ඉන්නවා. දැන් ඉස්සරහට මොන වගේ අරමුණක් තියෙනද? දැන් මේ වගේ නිර්මාණයන් මම දැක්කා මේ වගේ ඇඳුම් ජුවලරිස් වක් කරලා තියෙනවා. පොඩි පුංචි ටොයිස් එහෙමත් කරලා තියෙනවා. පුංචි අයගේ නේද? ඉතින් ඉස්සරහට මොන වගේ අරමුණක්ද ව්‍යාපාරය තුල වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඉස්සරහට මම කොහොම හරි මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකකින් මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකකින් අපි පෙන්වන්න ඕනේ මේ වගේ ටැලන්ට් කට්ටිය ඉන්නවද කියලා. මේගොල්ලන්ටත් මේ වගේ බිස්නස් පුළුවන්. අර මේ ගෑනු කට්ටිය නවනේ ස්ටේට් වලට තමයි ගොඩක් යනවා. ඒගොල්ලන්ට දැනන්න ඕනේ මේ වගේ බිස්නස් අපිටත් කරන්න පුළුවන්. ඇත්තටම මම අර ට්‍රේනින් සේවාවක් කරනවා. එතකොට තමයි මටත් තේරෙන්නේ ඒගොල්ලන්ට මෙච්චර ටැලන්ට් තියෙනවද කියලා. ඒගොල්ලෝ මේ ඕලෙවල් කරපු ගම ස්ටඩිස් නැතුව මේ ෆෙයිල් වුණාට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේම ඉන්න තමයි. ඔයාට මේ වගේ දෙයක් ආරම්භ කරන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාගේ ජීවිතෙන් ඔයා ලැබපු එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට මොනවද දිව්‍ය කියන්න තියෙන ඔන්න අන්තිමටම කියන්නකෝ ඒක. අන්තිමට මම කියන්න ඕනේ නම් කවුරුත් බය වෙන්න එපා. ධෛර්යයෙන් එන්න ඕනේ. ගෑනු කටේට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ගෙදර වැඩ ඔක්කොම මැනේජ් කරන්න පුළුවන් නම් හොඳ බිස්නස් එකක් ඒගොල්ලන්ට මැනේජ් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඊටාම ධෛර්යයෙන් ගොඩක් ප්‍රශ්න එනවා. ඒකට මුහුණ දීලා තමයි ධෛර්යයෙන් එන්න ඕනේ කියලා මම කියන්නේ. ඒ ධෛර්යය මේ වචනවලම මං හිතන්නේ මේ දේ කාරණේ හැංගිලා තියෙනවා. දිව්‍යට ඕනේ මේ රට මැදින් මේ ප්‍රදේශයේ නුවරඑළිය මේ වගේ උදවිය ඉන්නවා කියන එක මුළු රටටම කියන්නේ මං දිව්‍ය ප්‍රාර්ථනා කරනවාට ඒක ලෝකෙටම කියන්න අවස්ථාව උදා වේවා කියලා. හසමාත්මයා මට අවසාන මිනිත්තුවක් දෙකක් හම්බ වෙන ඔබත් එක්ක කතා කරන්න මේ ව්‍යාපාර සංස්කෘතිය කියන දේ මේ වගේ උදවියව ඉදිරියට අරගෙන යාම ගැන අපිට යම්කිසි පණිවිඩයක් අපේ ජනතාවට දෙන්න ඇති අපි ඒක එකතු කරමු. හවුද අපි හුඟක් වෙලාවට ව්‍යාපාර කියලා ගත්තාම දකින්නේ මහා ව්‍යාපාර. නමුත් මේ සුළු ව්‍යාපාර ලංකාවේ ආර්ථිකයට 60%ක් විතර දායක වෙනවා GDP එකට. එතකොට මේ අයව ඉදිරියට ගෙන යාම. එයාගේ සංවර්ධනය පිළිබඳව ඒගොල්ලන්ට මඟ පෙන්වීම, ඒගොල්ලන්ට අවශ්‍ය ආධාර ලබා දීම අපි සියලු දෙනාගේම වගකීමක්. ආධාර කියලා කිව්වම මම කියන්නේ මේ අර අපගේ නත්තල් පප්පා වගේ කරන එක නෙමෙයි. අනිත් සියලුම අපි එකට කියන පහසුකාරක පරිසරයක් ඇති කරන. ඒ පහසුකාරක පරිසරයක් අපිට ඇති කරන්න පුළුවන් රාජ්‍ය නොවන සහ පුද්ගලික අංශ සියල්ලන්ටම එකතු වෙලා මේ ව්‍යාපාරික මම දිව්‍ය කියන්නේ එක උදාහරණයක්. මේ වගේ උදාහරණ ගණනාවක් අපිට පෙන්වන්න පුළුවන් පහුගිය කාලේ අපි වැඩ කරපු අයගේ. ඒතකොට එන්නේ සියලු දෙනාම එකතු වුණා. අපිට ඇත්තටම රටට මෙහෙම මොහොතේ අවශ්‍යතාවයක් තියෙන ව්‍යාපාරික සංස්කෘතියක. කියන්නේ ව්‍යාපාරික සංස්කෘතියක් කියන්නේ ලාභ සාධාරණාකාරී ඉපීම පිළිබඳව සංස්කෘතියක අවශ්‍යතාවයක් තියෙනවා. එන්න ඒක ඇති කිරීම සඳහා රාජ්‍ය නොවන සහ පුද්ගලික අංශ සියල්ලම එකතු කිරීම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඉදිරි දියුණුව සඳහා. ඒ සඳහා තමයි අපි මේ සියලුම වැඩසටහන් මේ කතන්දර බෙදා ගන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව ජාතික ස්වාධීන රූපවාහිනියටත් අනිත් සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙන්න කැමතියි. මේ වෙලාවේදී ඔබ කරන මේ පණිවිඩය යැවීමම ඒ සංස්කෘතිය ගොඩනැගීමේ ඉතාම වැදගත් ඉදිරි පියවර. හොඳයි. මෙම ස්තුතියි අපි ඉදිරියටත් බෙස්ට් ෆැෂන් ඩිසයින් ආයතනයේ බෙස්ට් නිර්මාණ හැදුම් අපි දැක බලා ගන්න සූදානමින් ඉන්නේ කැමැත්තෙන් ඉන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා බෙස්ට් ෆැෂන් ආයතනයේ වෙනුරාජ් දිව්‍ය ඔබට සුබ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන්නේ. අපිට කාල වේලාව ඉක්මලා ගිහිලා තියෙන හින්දා. ඒ වගේම ක්‍රිසලිස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක හෂිත අබේවර්ධන මහත්මයාටත් අපි ස්තුතිය පළ කරනවා පහ සමගින් එකතු වුණාට. ඉතින් මේ පිම් ව්‍යවසායකත්වයට නවමානයක් ශ්‍රී ලංකාවේ මේ ඉන්න ව්‍යවසායකයන් ඉදිරියට හඳුන්වා දීමේ රටට හඳුන්වා දීමේ වගකීම තමයි අපි මේ ආකාරයෙන් ඉටු කරන්නේ. අපි ආරාධනා කරනවා ඔබට තවත් සුවිශේෂී සුන්දර කතා බහකට එකතු වෙන්න ස්වාධීන රූපවාහිනියත් එක්ක රැඳිලාම ඉන්න.